समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවන අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහේති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වතියනි, බෝසත් දරුවනි, අද ලෝකෙම අසරණ වෙලා තියෙන කාලයක්. අපි විතරක් නෙමෙයි, ලෝකෙම අසරණයි. ලංකාවේ පන්සලුත් අසරණ වෙලා තියෙන්නේ. ඒ මොනවා වුණත් අපි කරගත යුතු වැඩ කරගන්න ඕනේ. මොකද මරණං නියතං. මැරෙනවා. කොරෝනා ආවනාවා කියලා නෙමෙයිනේ. උපන්නේ මොකටද? මැරෙන්න. නමුත් විඳව මැරෙන්නත් බෑ. ලෙඩ අදාගෙන ලෙඩ දාගෙන විඳවන්න බෑ. මැරෙන එක ඇත්ත. ඒකයි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. ඒ නිසාද මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ බුද්ධිපාල පවුලේ සියලු දෙනා, එතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්, ලංකාවට ලොකු වැඩක් කරපු කෙනෙක්, නීති ශාස්ත්‍රයේ හොඳ දැනුමක් තියෙන කෙනෙක්, පූගොඩ කොළඹ උසාවි වල විනිසුරුවරයෙක් වශයෙන් වැඩ කරලා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එතුමාට ලොකු ආසාවක් තිබුණා තමන්ගේ මෑණියන් වහන්සේගේ උපන්දිනෙත් ලබන මාසෙ තියෙන්නේ. අම්මා නැති වුණා. උපන්දිනේ නිමිති කරගෙන මෑණියන් ප්‍රදාන මිය ගිය අයට පින් දෙන්න මේ පින්කම කරා. මට ඊයේ රාද කොයිද මතක් කළා, අම්මා නැති වෙලා අවුරුදු 3ක්ද 4ක්ද වෙනවා. එදා ඉඳලා හැමදාම බුද්ධ පූජාව තිය පින් දෙනවා කියලා කිව්වා. ඉතින් බොහොම වටිනවා අම්මා වෙනුවෙන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් බණ කිව්වා. මේ කර්මය ගැන උන්වහන්සේ කතා කළා. නමුත් ඔක්කොම වෙන්නේ කර්මෙට නෙමෙයි. සියල්ලක්ම කර්මය උඩටම දාලා බේරෙන්න බෑ. සමහර කාල තියෙනවා පින්වත්නි, විපත්ති කාල. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි විපත්ති ආගම්. ඒ කියන්නේ පින් ඇතුව ඉපදෙනවා. සමහරු පින් ඇති ගෙවල් වල ඉපදෙනවා. පරණ පින අරගෙන එනවා. පුබ්බේච කත පුඤ්ඤතා. නමුත් විපත් කාලෙක උපන්නම අර පිනට විපාක දෙන්න බැරි වෙනවා. දැන් මේ දවස්වල ඉපදෙන ළමයින්ට ඒකයි. දැන් බලන්න මේ දවස්වල ඉපදෙන ළමයි සමහර විට හොඳ පින් ඇති ගෙවල් වල ළමයි. නමුත් අම්මට බෑ බබාට කිරි දෙන්න. ළඟටවත් යන්න බෑ. ලැබෙන්න තියෙනව නැති වෙනවා. දැන් මේ දවස්වල ඕකනේ උනේ. පව්කාරයෝ නෙවෙයි. විපත්ති කාල ආවම තමන්ගේ අර පිනට මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. වසංගත, ගම් වතුර, නියඟ, ඔය දැන් ලංකාවේ තිබුණානේ අවුරුදු 12ක්ම. ඒවා ගඟේ වතුරක් නැති වෙලා මේ පොතු කකා ඉඳලා තියෙන. ගස්වල පොතුයි කොළයි අවුරුදු 12ක්. හැමදාම ලෝකේ සතුටම නැහැ. දැන් අපිට නම් අපේ ජීවිතේ ගත්තොත් අපි නම් ඉපදිලා තියෙන්නේ විපත්ති කාලෙක. පුංචිම කාලේ ටයර් සෑයවල ගිනි තිය ඇඳිරි නීති ඒවනේ අපි දැක්කේ පොඩි කාලේ. ඉස්කෝලවල් මීට වඩා වාලා තිබ්බේ. ඊට පස්සේ යුද්ධයක් ආවා.
යුද්ධය වුණාට පස්සේ සුනාමිය ආවා. සුනාමිය වුණාට පස්සේ කඳු වැටුණා. කඳු වැටුණාට පස්සේ කුණු කඳුත් වැටුණා. ගිය අවුරුද්දේ සහරන් ගැව්වා. එදා ඉඳලා මේ වෙනකම්ම තාම ප්‍රශ්න. මේ කාලේ පින තිබුණත් ලැබෙන්න තියෙන ඒවා ලැබෙන්නේ නැහැ. දෙන්න නැහැ. ලැබීම තියෙනවා. නමුත් ලැබෙන්නේ නැහැ. මොකද කාල විපත්ති. කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. තව කාලයක් තියෙනවා කාල සම්පatti. විපත්තියක් තියෙනවා නම් සම්පත්තියකුත් තියෙන්න ඕන. රෑ තියෙනවා නම් දාවල තියෙනවනේ. කළු තියෙනවා නම් සුදු තියෙනවා. රස්නේ තියෙනවා නම් සීතලකුත් තියෙනවා. ඒ වාගේ විපත්ති තියෙනවා නම් සම්පත්තියකුත් තියෙනවා. සමහර කාල තුන සම්පත්ති කාල. එතකොට පව් කරලත් එනවා අපි මනුස්ස ලෝකෙට පෙර කරපු අකුසල් තියෙනවා. අපි ඉපදිලා තියෙන සම්පත්ති කාලෙක. හොඳ රජෙක් ඉන්නවා. නිසි කාලට වැස්ස වැටෙනවා. සරුසාරයි. එතකොට අර කරපු පව් වලට විපාක දෙන්න බැරි වෙනවා. ඇයි සම්පත්ති කාලෙක ඉපදිලා තියෙන්නේ? ඔන්න බලන්න. පින් අරගෙනාවත් විපත්ති කාලෙක නම් ඒ පිනට විපාක දෙන්න බැරි වෙනවා. සම්පත්ති කාලෙක උපන්නම කළ පව්කම් පව් වලට විපාක දෙන්න බැරි වෙනවා. ඇයි හොඳ කාලෙක ඉපදිලා තියෙන පතිරූපදේශක ඒකනේ මංගල කරුණ වල කියන්නේ පතිරූපදේශ වාසෝච කිසිම විපතක් දැන් අපේ රට ඇත්තටම පතිරූපදේශයක්. ගිනි කඳු නැහැ, කාන්තාර නැහැ. මේක මොනවා දැම්මත් පැලවෙනවා. දාන්නකෝ මොන දේ දැම්මත් මේ පොළවේ පැලවෙනවා. කොතන කැපුවත් වතුර තියෙනවා. මේ පොළවේ කොතන කැපුවත් වතුර එනවා. මොන දේ දැම්මත් පැලවෙනවා. අපිට නැත්තේ මොකද උනන්දු. අපි ඔක්කොම නිකං ළඟට එනකං කට ඇරන් ඉන්න ජාතියක්. නිකං ඔක්කොම ළඟට එන්න ඕන. උත්සාහවන්තයා ජය ගනී කියලානේ කියන්නේ. උත්සාහවත් වෙන්න ඕන. ඒකට තමයි මේ බණ කියන්නේ. එක පාට නිවන් දක්කන්න මේ දක්කන්න බෑනේ. නිවන් දකින්න ඕනේ තමන්නේ. ඒකනේ කිව්වේ පච්චත්තං වේදිතබ්බෝ. ඒක සිංහලෙන් ලොවඩ සංගරාවේ කිව්වේ තම තම නැන පමණින් දැන ගත යුතු. කියලා දෙන එක නෙමෙයි තමන් අවබෝධ කරගන්න. තමන්ගේ වැඩක් ඒක නිවන් දකින්න එක. දක්කගෙන යන්න බෑ නිවන්. බුදුහාඳුරු කාවා නිවනට අදන් ගියේ නෑනේ. වරින් යන්න කියලා නෑ කියලා දුන්නා. තම තමන්ගේ නැන පමණින් දැන් බලන්නකො ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි කිසා ගෞතමී. එයාගේ නුවණට මේ අවිජ්ජාපච්චය සංඛාරා කියන්න ගියාද නෑ. චිත්තචෛතසික කියන්න ගියේ නෑ බුදුහාඳුරු. මෙයා ඉගෙනගෙන නෑ. එයාගේ නුවණ මෝරලා. මොකද්ද කිව්වේ? මැරිච්ච නැති ගෙදරකින් අබ ටිකක් අරන් වරින්. ඔතන චතුරාර්ය සත්‍ය තිබුණාද? නොමල ගෙදරකින් අබ මිටක්. තේරුම් ගත්තනේ. ඔන්න තම තම නැන පමණි. චුල්ලපන්තක ආඳුරන්ට සුදු රෙදි කෑල්ලක් දුන්නා. මේක අල්ලලා පිරිමැද මැද ඉන්න. උන්වහන්සේ රෙදි කෑල්ල අතේ තියාගෙන රජවරණම් කී ඉන්නකොට මේක කිල්ටි වුණා. ඔන්න තම තම නැන පමණි. උන්වහන්සේගේ නැන නුවණ. සෝනාන්දුරන්ට වීණාවක් දුන්නා. වීණාවක් පෙන්නුවා. වීණාවේ අර මේවා මේ තනු මේ තන්තු ටික වැඩිය තද කළත් සද්ද එන්නේ නැහැ. බුරුල් කළත් සද්ද එන්නේ නැහැ. සමව තියා ගන්නවා. එතකොට උනන්දු වෙලා භාවනාව වැඩිපුරම කරන්න ගියත් නිවන් දකින්න බෑ. අඩු කළත් බෑ. මධ්‍යමා ප්‍රතිපදා. ඔන්න බලන්න. අන්තිට යන්න එපා කිව්වේ ඒකනේ. අන්තගාමි නොවි හැම එකකම මධ්‍යස්ථ භාවය. බුදුදහමේ විතරයි මැදුම් පිළිවෙත කියලා එකක් තියෙනවා. ඒකායන මාර්ගය. උජුකෝ නාම සෝමග්ගෝ. කෙලින් තියෙන පාරක්. කිලෝමීටර් 8යි තියෙන්නේ. අංග 8නේ. සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සංකප්පවම බැලුවොත් කිලෝමීටර් 8යි යන්න තියෙන්නේ හරියට ගියොත්. ලේසි නෑ. ලේසි නම් ඔක්කොම යනවනේ. ඒ නිසා මෙතනදී බුදුහාමුදුරුවන්ගේ දේශනාව සමහර කාල තියෙනවා රට බොහොම සරුසාරයි. හොඳ රජවරු.
ඒකනේ අපි හැමදාම බුදුන් වැඳලා පිරිත් කියලා එහෙම කියන්නේ. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තියේතුච පීතෝ භවතු ලෝකෝච. රාජා භවතු ධම්මිකෝ. රටක් දේශයක් ධාර්මික වෙන්න නම් රටේ රජ්ජුරුවෝ ධාර්මික වෙන්න ඕන. රටේ රජ්ජුරුවෝ ළඟ ධාර්මිකකම නැත්තම් නිසි කලට වැස්ස වැටෙන්නේ නැහැ. ඔන්න පළවෙනිදී. නිසි කලට වැසි නෑ. ඊළඟට එන පළතුරු මේ කෑමවල ඕජාව නැති වෙනවා. ඒක දැන් තියෙනවනේ දැන් බලන්නකොයි පළතුරුවත් රසද? දැන් ගස් ලැබුවේම රසයිද? මට නම් මේ දවස්වල මොකක්වත් තේරෙන්නේ නැහැ. දැන් අපි පොඩි ගස් ලැබුව හරි සුවඳයිනේ. ගස් ලැබුව හරි සුවඳයි. දැන් සුවඳක් නැහැ. රහක් නෑ. නිකම් පුම්බල තියෙනවා. නිකම් ලොකුවට තියෙනවා. ගාල මරතයක ගස් ලැබුගෙන ඉන් ගැව්වොත් ඌ මැරෙයි. නමුත් ගුණත් නෑ. ඒක නෙලෙඩ. දැන් කොළ පාට පළතුරු කන්න කියනවා. කොළ පාට එළෝ දැන් ඔවා කන්න පුළුවන්ද? දැන් තියෙනවා කන්න පුළුවන්ද? ඇයි නිසි කාලට නෑ නිසි කාලට වැසි වැටෙන්න ඕන සරුසාර වෙන්න ඕන කෙත්වතු සරුසාර වෙන්න ඕන. එතකොට රට පාලනය හොඳ වෙන්න ඕන. එහෙම නැති වෙනකොට ප්‍රශ්න මතුවෙනවා. ප්‍රශ්න අන්තෝ ජටා බයි ජටා ඇතුලෙත් ගැට එළියෙත් ගැට. එතකොට නැති ප්‍රශ්න දෙයියෝ බලන්නේ නැහැ. හැම රජ කෙනෙකුගේම රජාගේ වේවා පාලකයාගේම පුටුව ළඟ දෙයියෙක් ඉන්නවා. ඇසට පේන්නේ නැහැ. එයා තමයි ලෝකපාලක ලෝකේ. පුටුව ළඟ දෙයියෙක් ඉන්නවා. එයා දන්නවා මේ කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද ඔක්කොම දන්නවා. එයාව රවට්ටන්න බෑ. ඒ නිසා තමයි නින්දා කරන්නේ සමහරු පාලකයන්ට. ඔය බලන්න. ಗುಣ කියන්න. පාලනය හොඳ වෙන්න ඕන. රටේ නායකයෙක් කියන්නේ තාත්තා වාගේ. තාත්තා හොඳ අනුශාසකයෙක් වෙන්න ඕන. ඒකනේ අපි බුදුහාන්ට බුදු පියාණන් වහන්සේ කියන්නේ. සත්තා දේව මනුස්සානං උන්වහන්සේ කලේම දෙවියන්ට මිනිසුන්ට අනුශාසනා කළා. හොඳ කතාවක් තිබුණා. මදුරු බිත්තරයෙන් මදුරු පැටියෙක් ආවා. මදුරු පැටිය ටිකක් ලොකු වුණා. පියාපත් ආවා. මදුරු පැටිය තාත්තට කියනවා තාත්තේ මං ටිකක් පියඹලා බලන්නද? ඒ ඉතින් ආපු ගමන් පියඹලා බලන්න එපේද? අපිත් අර ළමයින්ට එන්න කියලා ඇවිදිනකොට අඬ ගන්නනේ. වැටි වරෙන් කියලා අඬ ගන්නේ වගේ මදුරු පැටියට මං පියඹන්නද කියලා. පරිස්සමෙන්. ලොකු ගයක් ගමක් මේ වත්තක් වගේ ඇවි පියාඹුවා. නිකන් මේ සින්දුත් කියන්නේ කුයින් ගාගෙන යන්නේ. මදුරු හැමනේ කන ළඟට කුයින් ගා. කෑවට කමන්න කුයින් ගානකොට තමයි ගන්න හිතෙන්නේ. කාලපලය ලේ ටිකක් බීලා ගියට කමන්නේ. කන ළඟට කුයින් ගානකොට තමයි කේන්ති යන්නේ මිනිසුන්ට. ගිහිල්ලා ඉතින් සින්දුවකුත් කියාගෙන කොහොම හරි තාත්තා ළඟට ආවා. බේරිලා. ඇවිල්ලා කියනවා පළවෙනි ගමනේනේ තාත්තේ මේ මිනිස්සු හරිම හොඳයිනේ. හරි ෂෝක් මිනිස්සු. තාත්තා වෙයි නෑ මම සින්දුත් කියන්නේ ගියේ මං සින්දු කිය යනකොට මිනිස්සු අප්පුඩි ගගා මාව පිළිගත්තා කිව්වා. අප්පුඩි ගගා පිළිගත්තා. තාත්තා ඉනා වුණා. පුතේ මේක මතක තියාගන්න. උඹේ සින්දුවට අප්පුඩි ගැව්ව නෙමෙයි. උඹ මරණ්ඩයි අප්පුඩි ගැව්වේ මදුරු මරන්නේ අප්පුඩි. උඹ රැවටුණා. ඒ ආදරයට කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා ලෝකේ ජීවත් වෙනකොට පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන. ඔන්න මේ මදුරුව පැටියට තාත්තා දෙන උපදේශය පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන. අනුශාසනා හරියට නොදුන්නොත් ප්‍රශ්න. එක ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව ප්‍රශ්න 100ක් ඇවිල්ලා. ඒ අනුශාසනා වැරදි. බුදුහාමුදුරුවෝ තමයි ලෝකේ පාළ වෙච්ච සෑම පැත්තකටම ලස්සනට අනුශාසනා කළා. දැන් බලන්න අපිට මිදල කොච්චර කියලා දෙනවද? අනුශාසනා කරනවා.
බොහෝ අය ඕක පිළිගන්නේ නැහැ. පිළිපදින්නේ නැහැ. වගකිව යුතු අයම නීති කඩනවා නම් කොහොමද අනිත් අයව අපි හදන්නේ? වග කිය යුතු කියන අයම ඕක කරන්නේ නැත්තම් කියන අය කරන්න එපා. කියන අය හරියට නොකර අනිත් අයට දඩ ගාලා හරියනවද? බෑ කරන්න. ඒ නිසා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූයි. ඇයි කියෝලා කියලා ලිව්වා? පුළුවන් නේ. කියවලා පේපර් එක ලියන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ගැඹුරු අර්ථයක් තියෙනවා. උපතින් ලැබිච්ච බුද්ධියක් තියෙනවා. උපතින් සසර පුරුදු කරපු දෙයක් තියෙනවා අපි. දැන් බලන්න මේ පුටුව අපිට පුළුවන් ද මේම කැටේමක් දාන්න? අපි අතර පස්සේ නට පුළුවන්ද කරන්න? බෑ. මේක නෙමෙයි අපිට ඇඩියක්වත් ගන්න බෑ. බලන්න මේ කැටීම දාපු මිනිස්සයා කොහොම කරන්නද මේ වැඩි? ඒත් අපි වාගේ අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙක් නිසා ඉපදිච්ච ළමයෙක් නේ කවුරු හරි මිනිහෙක්. මාස 8ක් 9ක් කුසේ ඉඳලා එනකොට එයා මිටි ඔක්කොම අරගෙන ආවද? නෑ. එයාගේ පුරුද්ද. බලන්න කොච්චර සියුම් විදිහට මේකට වඩා අර කළු ගල් වලින් අදලා බුද්ධ ප්‍රතිමා. ඒ විශේෂයට දක්ෂ අය ඉන්නවා. ඒවා සංසාරේ පුරුදු. දැන් සමහරුන්ට රසට උයත ඇකි. සමහර පිරිමි ඉන්නවා රසට උයන්න පුළුවන්. අපේ පන්සලේ මිනිස්සෙක් හිටියා. මම පිටින් ගේන දාන හැම එකට වඩා ඒ මිනිහා හදන පරිප්පුයි පොල් සම්බෝලේ කන්න මම හරි ආසයි. දැන් සමහරු දාන ගේනවනේ මට කන්න බෑ කියලා අනලා පූසරද ඌත් පයින් ගන්න ඌ කන්නේත් නැහැ. ඌට කන්න බැරි නම් ඒක නේ බල්ලවත් කන්න නැගෙන ඌ කන්නේ නැහැ. වගේ පස්සේ බල්ලෝ නැහැ පූසෝ ඉන්නේ ඌ කන්නේ නැහැ. අර මිනිස්සයා පොල් සම්බෝලේ දුවත් පුදුමයි ඒක. වෙන මොකක්වත් ඕනේ. දැන් මේ දවස් ටිකේ දැන් මේ අවුරුද්දේ වැඩිපුරම පන්සිලේ උයාගෙන වළඳන්නේ. පන්සිලේ උයනවා මේ මිනිසුන්ට එන්න බෑ පාරවල් වාලා. දානි බාස්කට් ගේන්න එනවා කියලා උන් වෙන ගමන් ගිහිල්ලා. ඒක කොහොමද? තුරුන්ගේ දානි ගෙන්නගෙන තව ප්‍රශ්නයන්නේ. කොල්ලවයි වල දාන බාස්කට් අරගෙන ඌ වෙන කොයිද ගිහිල්ලා බාස්කට් ගන්න. පොලිසියෙන් ආලා. ඉතින් පොලිසියෙන් ආනවා "ඔයි කොළොන්නාවේ නම් තියෙන තම්සි මොකටද මේට ආවේ?" ඌ යාළුවෙක් බලන්න කියලා කෙල්ල බලන්න ගිහිල්ලා. ඔගේ ගෑල් ළමයා දැක්කේ නැනේ මාසෙකට ඌ ඒක බලන්න බාස්කට් මාර්ගේ ඌ ගිහිල්ලා. එක්කෝ පන්සල වල බාස්කට් සෙට් එක අරගෙන ඵල ඒතර පෙන්වන්න පුළුවන් මෙන්න මේ දානි ගෙනියන්න යන්නේ කියලා. මෝඩකම්. ඔන්න එයාගේ මොලේ ඇති. බාස්කට් එකේ උස්සගෙන ලැජ්ජ වෙන්නේ නැති. කෙල්ල බලන්න යන්නේ. බාස්කට් උස්සගන්න බෑ කියලා පොලිසියෙන් අල්ලලා. සබ් පන්සලේ උයනවා. ඒතකොට බුද්ධිමත් මිනිස්සු මොකද කළේ? මේ පන්සලේ ආම්දුරු වළඳන්න ඕනේ, බුද්ධ පූජාව තියන්න ඕන, අවශ්‍ය කරන බඩු ටික ගෙනලා දාලා ගියා. දානි උස්සන් ඉන්න ඕනේ නැහැ. උයලා ගේනවට වඩා දන්නවනේ තත්ත්වය මේකයි. තියෙන කාලේ අපි හොඳට දුන්නා. දැන් ලෝකෙටම ප්‍රශ්න. දැනුත් අපි දෙන්න කැමති. එළියට බයින්න බෑ. අපිට අපේ පලාතම වැව්වනේ. අපි ඉන්න පලාතම ඉවරයි. තාම වාලා. ඒගොල්ලන්ටත් කණ්ඩ නැහැ. එතකොට පෙබරවාරි මාර්තු මාසේ මට එක නෝනා කෙනෙක් මේ බුඩිස් එකේම බණ කිව්වම ඒ නෝනා දුන්නා ලොකු පෙට්ටියක් පිරෙන්න 3 මේ පෙරේදා තමයි ඉවර වුණේ. දැන් ඒකයි මම මේ බුද්ධිපාල මාත්‍යා මගෙන් මම කව මාත්‍යෝ අනම්මනම් මොකක්වත් එපා 3 ටිකක් පූජා කරන්න. තව පන්සල් වලටත් දෙන්න පුළුවන්. ඔය යන පොඩි පන්සල් තියෙනවනේ. එමෙ යවුවා. ඔක්කොම ද අල කිලෝ 20ක් කමුණා 20ක් කන්න පුළුවන්ද මට? නරක වෙනවනේ. ලුණු කිලෝ 20ක් කන්න ලුණු කිලෝ 20ක් කන්න පුළුවන්. බෑ. ලුණු ගෙඩියයිනේ දාන්නේ. එක මිනිස්සෙක් ගෙනල්ලා දීලා ගියා නූඩ්ල්ස් පැකට් 50ක් කන්න පුළුවන්ද? නූඩ්ල්ස් 50ක් කන්නේ කොහොමද? දුන්නා. ඊළගෙන එනවා කෑවේ නෑ කියනවා පව්. දැන් බලන්න සල්ලි තියෙන මිනිස්සු ගෙවල් වලට වෙලා පික්මි එකට කෝල් කරලා පීෂා KFC ගෙන්නගෙන කනවා. උන් එළියටවත් එන්නේ නැහැ මාසෙක දාලා දොර වාගෙන. ඒ තියෙනවනේ.
පොලිසියෙන් කියන්නේ යනවා බයිසිකල් යනවා එක ළමයෙක් බයිසිකලේ අපේ පන්සල බෝධිය ළඟ ඉතින් දේවාලයකුත් තියෙනවනේ. එතන වාඩි වෙලා බයිසිකලේම ඉඳගෙන ලොකු කල්පනාවක් ඉන්නවා. ලොකු කල්පනාවන බලන මිනිස්සුන්ගේ ගතිය මේ තරුණ කොල්ලෙක් හරි ලස්සන ළමයෙක්. ඇස් දෙක රතු වෙලා මං ඇවිල්ලා නෑ ආඳුන්නේ මේ ඇතුලේ තිබුණේ මේ ගේ මේකෙන් ගේන්න කිව්වේ KFC ගෙනාවේ ආඳුන්නේ මේ අර මේන් දාගෙන ආවේ ඔයා ගන්නත් ටිකක් මට අමාරු වුණා මං කොළඹ නෙමෙයි ගේ ළඟට ගියා නෝනා කෙනෙක් එළියට ආවා බැලුවා නිමිලා අරන් ඵලයන් කිව්වලු නිමිලා අරන් ඵලයන් කිව්වලු මට එපා කිව්වලු කොහමද අර කොල්ලගේ පඩියෙන්නේ කපන්නේ රෑ පස්සේ මම මොකද කළේ මං අරගෙන උට සල්ලි දුන්නා ඉඳා ඵලයන් දැන් සතුටුයිනේ ඉනා වෙලා තුන් සැරයක්ම වැන්දා තුන් සැරයක් වැන්දා ඒ වෙලේ තමයි මම මිනිහගේ මුණේ දැක්කේ දෙයියා මිනිහව මේ කොල්ලට මාව දෙයියා වෙන්න ඇති ඒ වෙලාවේ මේ පුංචි ගානක් නේ තියෙන්නේ නිමුණාම පොඩ්ඩක් රත් කර ගන්න බැරිද? ඇයි? ඔන්න මිනිස්සු මේ කොරෝනා ඇවිල්ලා ඒ ඇස්සේ මේ මෙච්චර ලොකු දෙයක් වෙලා මුන්ට KFC ඕනලු උණු වෙයි. නැති උන්ට ගේ ඇතුලේ වෙලා ඊටපන් කිව්වට ඉන්න පුළුවන්ද? පොඩි එකා අඬනවා පිටි ඉල්ලලා. ටිපි ටිප් ඉල්ලනවා. ගෑනු මිනිස්සයා පොල් ගෙඩියක්වත් නැහනේ යලෝ පරිප්පු ටිකක් හරිවන්නේ පොලුත් නැහැ. ඈ ඔය පිටිපස්සෙන් හරි පැනලා යන්නේ මොකටද දන්නවද මං හොඳට මම මා පාරේනේ ඉන්නේ මං ඉතින් පාරේ වාඩි වෙලා බොයිට බලාගෙන ඉන්නවා මුරුංගා කොළ කඩාගෙන යනවා මුරුංගා කොළ කතුරු මුරුංගා ඒ කොළ ಜಾති කන අර පලා වර්ග අරගෙන යන දෙල් ගෙඩි කොස් ගෙඩි මේ පුංචි ගෙඩි ඒවා කන්න පුළුවන් ද මන් දන්නේ පොලොස් වලටත් ගන්න බෑ කඩාගෙන යන්නේ ඉතින් ගෙදර බඩගින්නේ ගෙදර බඩකින්නේ පොඩි එකා අඬනවා මිනිහා දන්නේ නැහනේ කොරෝනා ඇඳරි නීතිය දන්නේ නැහැ පොඩි ළමයි අනික වෙනදා එළියේ වැට්ට ගිහිලා කඩචෝරු කාලා අරවමිය කාලා දැන් ගේ ඇතුලේම ඉන්නකොට බඩගින්නත් වැඩිලු වෙනදා තුන් සැරයක් කනුන් දැන් කනුලු පස් සැරයක් එපා කියන්නද වෙනදද උදේට මූණ කට හොදලා නාලා යනවා ආයි රැටනේ නෑ මූ දවසට පස් සැරයක් නානවලු ඉතින් වතුර බිල් එපා කියන්නද කරන්ට් එක ෆෑන් එකක් දාලා ටීවී එකක් දාලා රේඩියෝ එකක් දාලා ඔක්කොම දාගෙන ඔය ඉන්නවා ඉතින් අතට ලයිට් උත් දාගෙන එපා කියන්නද දැන් අපි දන්න බොහොම වැදගත් පවුලේ මිනිස්සු මාසෙට ලයිට් බිල 60000ක් ආවා මොකද AC එක දාගෙන ළමයි පාඩම් කරනවා දැන් ඒගොල්ලෝ ඒ අම්මයි තාත්තයි බුද්ධිමත්ව කල්පනා කළා ඒගොල්ලන්ගේම නිවස ඒක දාලා AC එම නැති ගේකට ගියා ළමයින්ට තාංචි දාන්න බෑනේ. ඇයි මේ දවස්වල බිස්නස් නැහැ. ඉතින් මාස දෙක තුනක බිල් ගෙවුවේ නැත්තම් තියෙන ටිකක් නැති වෙනවා. ඒතකොට බුද්ධිය කියලා කියන්නේ හැම පැත්තකම හොඳට බලන්න ඕනේ දර්ශනය. මෙතන ඒකයි බුද්ධිය කියන්නේ දැක්ම. මනා දැක්ම. දර්ශනය කියන්නේ ඒකයි. හොඳට හැම දෙයක් පිළිබඳවම හොඳ සීනුවණින් බලන්න ඕනේ. ඒක නෙමෙයි අබින්නම් පච්ච වෙක්කිතබ්බං. අබින්න කියන්නේ ගැඹුරින්. ඒ කියන්නේ අභිධර්ම කියන්නේ. හොඳට එක සැරයක් නෙමෙයි දෙතුන් සැරයක් එක දේ ගැන විමසන්න ඕන. කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරනකොට තමයි චින්තාමය පඤ්ඤාව වෙන්නේ. චින්තාමය පඤ්ඤා සිතීමෙන් එන නුවණ. ධර්මයේ ගැන සිතන එක ධම්මානුස්සති. මේ ධර්මයේ ශේමිෂේ කන්නේ මේ හේතුඵලවාදී ගැන හොඳට කල්පනා කරලා බලනකොට පුදුම ගෞරවයක් ඇති වෙනවා. ඔන්න සිතලා යාගේ හොඳට නුවණ මෝරනකොට යාට වඩන්න හිතෙනවා මේක කරන්න භාවනා. ආසාව නැතුව කරන්න ඡන්දේ තියෙන්න ඕන. ඔය නිවන් දකින්න නිවන් සුව ලැබේවා කොට ලැබෙන්නේ නැහැ. නිවන් දකින්න ඡන්දයක් තියෙන්න ඕන. ඡන්ද කියන්නේ ආසාව කැමැත්ත තියෙන්න ඕන. ඔය ලෝක සත්වයෝ ගැන කතා කරද්දී බණ පොතේ කියනවා
නිවන් දකින්න ඡන්දේ නැති ආස නැති කොටස් දෙකක් ඉන්නවා. එක තමයි අසුරයෝ කියලා කියන්නේ. දෙයියෝ කැමතිසම යුද්ධ කරන අසුරයෝ නිවන් දකින්න ආස නැහැ. අසුරයන්ටත් බුදුහාමුදුරු බණ කිව්වා. නිවන් නෑ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට ඕනේ ඒ සැපමයි. ඒ නිසා කියන අචන්දික. අචන්දික කියන්නේ ඡන්ද නැති අය. ඊළඟට උතුරු කුරු දිවයිනේ මිනිස්සු. ඒ අයත් කැමති නෑ නිවන් සතිපට්ඨානෙම කිව්වේ ඒගොල්ලන්ට. නමුත් නිවනට ආසාවක් නෑ. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ හැමතිස්සෙම චන්දං ජනේති ඡන්දයක් ඇති කර ගන්න ඕන. වායමති ඡන්දය ඇති කරගෙන වාඩි වෙලා හිටියට හරියන්නේ නැහැ වෑයම් කරන්න ඕන. චන්දං ජනේති වායමති විරියං ආරභති වීරිය පටන් ගන්න ඕන වීරිය. චිත්තං පග්ගණ්ණාති පදාති සිතේ ඒ පිළිබඳ ආසාව කැමැත්ත හොඳට පීටු ගන්න ඕන. එහෙම වුණොත් තමයි අර බුද්ධිය වැඩ කරන්නේ. ඒ බුද්ධිය වැඩ කරන්නේ එතකොට තමයි. පොතක් කියෙව්වත් බණ පොතක් බණකට කන් දුන්නත් ඒකට ආසාව ඇති කර ගන්න ඕන. මම මේ පොත කියවලා ඉවර කරනවා කියන කැමැත්ත මුලින් තියෙන්න ඕන. දැන් බලන්න කවුරු හරි ඉවර වෙනකම් පොත් කියවනවද? නෑ. පොත් ගන්නවා සමහරු පන්සලේ තියෙන පොත් උත්සාහගෙන කියවනවා වාගේ. ගෙනියලා උඩින් ටිකක් බලනවා මැදෙන් ටිකක් බලනවා අග ටිකක් බලනවා. එතකොට කොහෙන් හරි තියෙන වරදක් අල්ලගෙන හරියට කියුවේ නෑ මුලින් ඉඳලා. ඒක අල්ලගෙන වාද කරන අර පොතේ මේව තිබුණා මේ පොතේ මේව තිබුණා එහෙම තියෙනවා. ඒක කලින් කියලා ඇති මේ නිසා මේමත් යනවා කියලා. ඔන්න වැරදිච්ච තැන ඒ බුද්ධිය නෙමෙයි. පොතක් කියවන්න ඕන. මේ දවස්වල හොඳට කියවන්න පුළුවන්. කොච්චර තියනවද? කියවන්න ආස හිතුනොත් කියවන්න නැත්තම් කෑවේ නෑවා. කන්න ඕනක් නෑ පොතක් තියනවා. දැන් ඕස්ට්‍රේලියාවට ගියොත් ඇමරිකාවට ගියොත් යුරෝපා රටකට ගියොත් ඒ මිනිස්සු මන් දන්නේ ඔක්කොම නවකතානේ බන බොන්නේ මේ නවකතා හොඳ එක එක කතාන්දර. ලව් ස්ටෝරි තමයි වැඩිපුර තියෙන්නේ. කෝච්චියේ නැග්ගම බස් එක නැග්ගම ස්ටේෂන් එකේ හිටියම එයාර්පෝට් එකේ හිටියම ඔක්කොම කියෝන එකනේ කරන්නේ. ඕපදූප බලන්නේ. අරුන් යන්නේ නැටි මූ යන්නේ නැටි අරුන්ගේ පස්සපැත්ත මුන්ගේ පස්සපැත්ත උන් බලන්නේ. උන්ට ඒව වැඩකුත් නැහැ. අරු මොකද කරන්නේ? අපි තමයි මං ඕක හොඳට එයාපෝට් වලට ගියාම අපේ මිනිස්සු තමයි ඔක්කොම බලන්නේ. බලන්නකෝ ෆ්ලයිට් එක එනකන් ඩියුටි ෆ්‍රී එකේ ගානේ ඇවිදින්නේ අපේ අය. ඔය යාර තියෙන බඩු මදිවට තව ගන්නවා. අර මිනිස්සු බීම මේ සල්ලිකාරයෝ කොයි හරි බීම දාගත්ත මොකක් හරි වාඩි වුණා පොතක් බැලුවා. පොත නැත්තම් ලැප් එක ගැව්වා ඒකෙත් උණු අරප බලන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ තර්ඩ් ක්ලාස් වලට කරන්නේ මොනවා හරි විශේෂ දෙයක්. ඉගෙන ගන්න. අන්න බුද්ධිය. අපි එම නෙමෙයි. පොතක් බැලුවත් ඒක භාගෙට, බණක් ඇහුවත් ඒක භාගෙට. කරන වැඩ ඔක්කොම භාගෙට කරන જાතියක් අපි ඔක්කොම. මාසෙක දැම්මත් භාගෙටනේ. නායට දාපන් කොහම බෙල්ලේ දාගෙන යනවා. හොඳට බලන්න. කිව්වොත් ඒක අනිත් පැත්තමයි අපි කරන්නේ. භාගෙට කරනවා. බුද්ධිය කියන එක පච්චත්තං මේක පත්‍යක්ෂ කර ගන්න ඕනේ. තම තමන්ගේ නැන පමණින්. හැම දෙයක්ම මේ ලෙඩක් වේවා, පවුලේ වේවා, තමන්ගේ ස්වාමියා වේවා, භාර්යාව වේවා. හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. පෞල් ජීවිතේ කඩාකප්පල් කරගන්න. දරුවෝ ගැන හිතන්න ඕන, දරුවන්ගේ ජීවිතය ගැන හිතන්න ඕන, තමන්ගේ ආත්ම ගෞරවය ගැන මේ ඔක්කොම බුද්ධිමත්තා හොඳට සැලසුම් කරගන්න. හොඳ සැලසුම් සාගතව ජීවත් වෙනවා. අම්බ කරන්නේ ඔක්කොම නාස්ති කරලා දාන්නේ. බුදුහාමුදුරු මේවා තමයි මුලින් කියන්න කිව්වේ. දැන් වස් ඉවර වුණානේ, දැන් කටින ඉවර වුණානේ ගියේ පොයට. ඉවර වෙච්ච ගමන් බුදුහාමුදුරු ඇටෙක් නමක්. එතකොට ඔක්කොම ලෝකේ රාතන් වහන්සේලා. ඇටෙක් නමක් බුදුහාමුදුරු එක්ක. අර ඇට නමට බුදුහාමුදුරු මොකක්ද දන්නවද කිව්වේ? චරත බික්කවේ චාරිකං බහුජන ිතාය බහුජන සුඛාය. මානනි එකපාරක දෙනමක් යන්න එපා. ඇයි දෙන්නේ ගියොත් කයිවාරු ගන්න. තනි තනියෙන් යන්න. ඇයි චුට්ටනේ පිරිස ගිහිල්ලා
බොහෝ දෙනෙකුගේ මෙලව දියුණුව පිණිස බණ කියන්න. එතකොට මුලින්ම මේ දර්ශනයේ ලෝකෙට දෙනකොට මේ ජීවිතයට මේම දැකලා නැහැ. සිවුරු දාලා පාත්තර අරගෙන තට්ටේ ගාලා ලස්සන අය. ඇයි රාජකීය කුමාරවරු දෙයියෝ ආගේ ඇවිල්ලා දැන් මිනිස්සුන්ට මොනවද කියනවා. දැන් මේම කියනකො එහෙම අපි ජීවිතේට දැකලා නැති මොකෙක් හරි ඇවිල්ලා කියන ඔක්කොම ලැබීම වාඩි වෙන්න ඇස් දෙක වාගන්න අපි කරනවද මේ මොනවා කියනවද මොකටද නේද. දැනුත් ඔය සමහර ගම් වලට ඔය පාදර්ලා එමෙ ඇවිල්ලා ආගම බෙදනවා කියලා ඔය බයින්නේ. බලන්න මේ මොකද මේ කිව්වේ මොකද්ද? අත්තිසුකම් තියනවා කියලා සතුටු වෙන්න. කම්මැලි වෙන්න එපා වගා කරන්න. වගා කරපුවෙන් ටිකක් අරන් තියන්න ආපදාසු භවිෂ්‍යති කරදර වුණාම ගන්න. සත්තු මරන්න එපා. සොරකම් කරන්න එපා. අනාචාරය දෙන්න එපා. බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. මෙන්න මේ චූටි දේවල් කියලා දුන්නා. ස්වාමියා භාර්යාවට ගරු කරන්න. භාර්යාවගේ අගුණ කියන්න එපා කොහෙවත්. නෝනාට අවමන් කරන්න එපා. දැන් බලන්න ඉස්සර ඒකනේ ලංකාවට මීදු ආඳුර ඇවිල්ලා තෝවා තමයි කිව්වේ. මීදු ආඳුර දෙවන පෑතිස් රජුණන්ට කිව්වද මීන්තලේ හිටගෙන වාඩි වියන් භාවනා කරපන් කියලා. ඌ දුන්නෙම තමයි. මේ මොකක්ද කන්දා කුඩ ගල උට්ටේලා වාඩි වියන්. නෑ සීලේ ගැනනේ කිව්වේ. එතනත් බුද්ධි පරීක්ෂණ මේ අඹ ගා පෙන්නලා අඹ දන්නේ නැද්ද රජුරු? මීදු ආඳුර අඹ ගස් දන්නේ නැද්ද මේ මොන ගසක්ද කියලා ඇහුවා. නේද? බුද්ධියයි පළවෙනි බුද්ධි පරීක්ෂණේ. මිනිස්සුන්ට ළමයට වුණත් පුංචි දේවල් මුලින් කියලා අපි පුංචි කාලෙම ඉස්සර කියලා දුන්නා. PT කියලා පාඩමක් තිබුණානේ. දැන් නැද්ද මන් දන්නේ නැහැ. පළවෙනි පීරියඩ් එකේ ළමයි ඔක්කොම එළියට දාලා මොකද්ද කළේ? අතේ දුරනේ මේමයි. ඒක තමයි දැන් මේ කියන්නේ. ඒක තමයි දැන් කියන්නේ අතේ දුරින් මීටරෙන් හිටපන් කියලා. අත සෝදපන් කිව්වේ නැද්ද? වැසිකිලි ගින් ආවම අතෝදන්න පුතා සබන් ගාලා අතෝද කියලා දුන්නා. ඉස්සර කකුල හොදන්න නැතුව නිදා ගන්න දෙන්නේ නැහැ. රැට නිින්දට යන්න කලින් කකුල සෝදලයි නිදා ගන්න. කකුලේ දූවිලි ආරෝමයට නිදා ගන්න නැහැ. පුතේ යන්න හොඳට කකුල සෝදලා බුදිය ගන්න කියලානේ කියන්නේ. කකුල සෝදන්න ඕන. ඇයි ඔක්කොම ජරාව පාගගෙන නෙන්නේ? කකුල සෝදන්න ඕන. දැන් මේ කෙලවලනේ තියෙනවා කියන්නේ ඉතින් මිනිස්සු කෙල ගානවා පාරේ. පාරේ ඔය කරනවනේ. ඔය පෑගෙන්න පුළුවන්. ඉතින් අපිට පොඩි කාලේ ඉඳලා මේවා කියලා දුන්නා. මුලින් මීදු ආම්දුරු ඇවිලත් මේ රටට මේ ඔක්කොම කියලා දුන්නා. බලන්නකො මීට අවුරුදු 30කට 35කට 40 45කට කලින් ගියොත් ওই වලව් දිහා බලන්න. වලව්වේ රාලාමි කවදාවත් එයාගේ නෝනට නම මොකක්ද කියන්නේ මොකද මැනිකේ හොඳට බලන්න. වලව් කතා බලන්න මැනිකේ එමනේ කියන්නේ. රාලාමි කියලානේ නෝනා කියන්නේ. අනික මැනිකේ කවදාවත් රාලාමි ඉස්සරහා වාඩි වෙන්නේ නැහැනේ. මැනිකේ පුටුව පිටිපස්සෙම හිටන් ඉන්නේ. මේ අපි ළඟ තිබිච්ච ඒවා බුද්ධිමත්ව කළා ඒගොල්ලෝ. අද යාළුවෝ ඉන්න තැනටලා නෝනාගේ දොස් කියද්දී නෝනාගේ වැරදි කියද්දී ඒ යාළුවා ගෙදර ආපු වෙලාවට ඒ නෝනාව දැක්කම මේ මිනිහට මොකද හිතෙන්නේ? කල්පනා කරන්න ඕන. උඩ බලාගෙන කෙල ගන්න හොඳ නැහැ. නෝනත් කවදාවත් ඉස්සරත් එහෙමයි. දැන් ඉස්සර මිනිස්සු කවදත් බොනවනේ. දැන් බීලා මොකක් කරු උනාට පස්සේ ගෑනු ටිකක් මගුල් ගෙදර අරේ මේ සෙට් වුණාම කයිවාරු ගන්නවනේ. ඒ වෙලාවේ කවුරු හරි අර බොන කතාවක් එහෙම කිව්වම එතන ඉන්න එක්කෙනා මේ අපේ මිනිස්සයා ටිකක් බොනවා තමයි. මේ මිනිස්සයා ඇඟේ අමාරුට බොනවා. අපිට කිසි කරදරයක් කරන්නේ නැහැ නේ. අපිට අඩුවක් කරන්නේ නැහැ. අපිට ඔක්කොම කළා තමයි මිනිහා ටිකක් බොන්නේ. බලන්න. එතනදී මහත්යව පාල්ලට දැම්මේ නැහනේ. මේ කනමදියා වගේ බීලායිලා ගෑණිගේ කොණ්ඩේ අල්ලගෙන ගාන්නේ. බිම පෙරලා පයින්ු බත් මුට්ටියට ගන්නවා පයි. නමුත් කියන්නේ මොකද? අපේ මිනිහා චුට්ටක් බොනවා. ඕක මොකද? නමුත් මටයි මගේ ළමයින්ටත් අඩුවක් කරන්නේ නැහැ. ඕන බලන්න. ඒමයි තිබුණේ. සභාවක යාළුවෝ ළඟවත් නෝනාගේ අඩුපාඩු කියන්න හොඳ නැහැ. බුද්ධිය තියෙන කෙනා කියන්නේ. ඇයිනම් මේ සංසාරේ මේ නෝනා කියන කෙනා බලන්න එක පැත්තකින් අම්මා තව පැත්තකින් අක්කා නංගි භාර්යාව
නැන්දම්මා ආච්චි අම්මා ඔය විදිහේ සම්බන්ධය. අපිට අම්මා නොවිච්ච කෙනෙකුත් නැහැ ලෝකේ භාර්යාව නොවිච්ච කෙනෙකුත් නැහැ. මේ අම්මම භාර්යාව වෙලක් තියෙනවා සංසාරේ. ඒකනේ බුදුහාමුදුරුවෝ මේ භාර්යාව ගැන කියන්නේ මාතු භාර්යා, අම්මා වාගේ භාර්යාව, සඛී භාර්යා, යාළුවා වගේ භගිනි භාර්යා, නංගි වාගේ යාළු භාර්යාව කියලා කියන්නේ සංසාරේමයි. ඒ නිසා පින්වත්නි බුද්ධිය කියන එක සල්ලි දීලා ගන්න බෑ. අද අපි ලක්ෂ ගණන් වියදම් කරලා බුද්ධිය සල්ලි දීලා අරන් දෙන්න යනවා ළමයින්ට. ඌ අකමැති දෙයට තල්ලු කරලා සල්ලි දීලා අන්තිමට එලවත් නැහැ මෙලවත් නැහැ ඉගෙනගත්ත දේකුත් නැහැ අන්තිමට අපරාධේ. තම නැනපමණින් කවුරුත් උපතින් ගේන ඥානයක් තියෙනවා. ඒක උපමට්ටම් කරන්න ඕන. ඒක උපමට්ටම් කරන්න අතාරින්න ඕන. දැන් අපි මේ බෞද්ධ නාලිකාවට උනත් කියන්නේ අලුතෙන් තව 59ක් විතර අපි එළියට ගන්න ඕන දක්ෂ අය ඉන්නවා. දැන් බලන්න බෞද්ධ නාලිකාවෙන් අපි දරණගමාන්ට හැමදාම පින් දෙන්නේ ආම්දුරු කොච්චර එළියට ආවද බණ කියන්නේ. තවත් 59ක්වත් එළියට එන්න ඕන. දක්ෂයෝ ඉන්නවා අපි ඒ අයට ඉඩ දෙන්නේ නැහැ. ළමයාගේ දක්ෂතාවට අපි අවස්ථාව දෙන්න ඕන. නැත්තම් මේ ඥානි මොට්ට වෙලා යනවා. සින්දු කියන්න ආස නම් වියදම් කරලා සින්දු උගන්වන්න. ඒකත් රස්සාවක්. බෝල ගාන්න නම් මිනිහා දක්ෂ බෝල ගාන්න ඉඩ දෙන්න ඕන. එයා ඒකෙන් ගොඩ යයි. උයන්න නම් ආස උයන්න ඉඩ දෙන්න ඕනේ කොල්ලට. දැන් ඔය බලන්නකො පාර දිගට යනකොට ඔය ලොකු හෝටල් වේවා ඔය සිල්ලර ඔක්කොම උයන්නේ කොල්ලෝනේ. කොත්ත රොටි දාන්නේ ආප්පා දාන්නේ බලන්නකෝ. අර ලේන්සු රොටි කියලා ගන්න එලෝල් රොටි හදන්න කොච්චරද පීසා හදනවද ගෑනු? ඊමරණ පීසා දෙකේ කවුද පීසා දන්නේ කියලා. ඒ සංසාරේ හොඳට අද්දේකේ ඒ සමහර පිරිමි අයත් ඉන්නවා එයාගේ අතින් මොනවදම්ම රායි. ඒකට ඉඩද ඒ මිනිහ ඒ කොල්ලා උයන් ආස ඌව කියලා දොස්තර කරවන්න කියොත් වෙයිද? සාප කරයි. තම නැනපමණින් අපි ගෙනාපු නුවණට අනුවයි ධර්මයත් අවබෝධ වෙන්නේ. අපේ සංසාරේ පුරුදු ඇති. අපි කරපු භාවනාවක් ඇති. ඒ නිසා තමයි කර්මස්ථාන 40ක් බුදුහාමුදුරු පෙන්නවා මේ 40ම චුට්ට කරලා බලන්න ඕන. දවස් 10 වගේ තමන්ගේ හිතට වඩාත්ම අල්ලන එක තමයි ඊළඟට පටන් ගන්න ඕන. ඒ කැමැත්ත එකනේ ඡන්දේ. ඒකට තමයි කැමැති. ඒ නිසා බුද්ධානුස්සතිය දවස් 5ක් කරලා බලනවා. ධම්මානුස්සතිය දවස් 5ක් කරනවා. සංඝානුස්සතිය දවස් 5ක් කරනවා. සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය මේ ඔක්කොම කරලා බලන්න ඕන. අත්තදා බලන්න ඕන. එතකොට අපි කරපු දේ තමයි අපිට ෂූට් වෙන්නේ. අපි මෙන්න මේකට අර මොකකට හරි ලොකු ආසාවක් එනවා. ඒක කරන්න මිතෙනවා. ඇඳට ගිහිල්ලා වැටිච්ච ගමන් ඒක තමයි හිත එන්නේ. ඇයි පුරුද්ද? අන්න ඒකෙන් තමයි එයාගේ බුද්ධිය මෝරන්නේ. ඒ නිසා සමහරු ඉන්නවා පඬිතකම වැඩියට. හරි අති පඬිත පිරිසක් ඉන්නවනේ. ඔක්කොම දන්නවා කියන අය ඉන්නවා. මා ගැඹුරින් කතා කරන්න. ගැඹුරු මෙලෝ දෙයක් බෑ. නමුත් ඉල්ලන්නේ ගැඹුරු. එමනම් ලිඳක බෑලයි කියන්න ඕන. ඒකනේ ගැඹුරු. ඉතලා සරලව සුණාත හොඳට ආගෙන ඉන්න ඕනේ බුද්ධි දියුණුවට. එකට එක කියන එකනේ හොඳට ආගෙන ඉන්න ඕන. ධාරේත මතක තියා ගන්න ඕන. චරාත ඊට අනුකූලව ජීවත් වෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබිච්ච එක ගුණයක් තමයි මේ පාඨේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි. බුද්ධිමතුන් විසින් තම නැන පමණින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. අවබෝධ කරගන්න. පින්වත්නි ධර්ම රසය දැනුණට පස්සේ ඒකනිකේ සබ්බ රසං ධම්ම රසං දිජ්ජිනාති කියලා. මේ ලෝකේ ධර්මයේ නැමැති රසය දැනුනම මේ ධර්මයේ තමයි මනසට තියෙන ඖෂධය. ධම්මෝසද සමං නත්ති.
ධර්මයේ තරම් වටින බේතක් තව නැහැ. කොරෝනා ලෙඩේටත් තියෙන බේත නම් ධර්මය. ඒතම් පිවිත බික්කෝ මේක හරියට බිව්වනම් මේ එක එක කොත්තමල්ලි නෙමෙයි. ඔය එක එක જાති නෙමෙයි මේ ධර්මයට අනුකූලව සංවරකම, කීකරුකම, ඇදිච්චකම ඕවනේ ධර්මය කියන්නේ. සීලය කියන්නේ ඒක. මේ කියන ඒවට හොඳට කන් දීලා සංවර වෙන්න ඕන. ඇදිච්චකම, ඊලෑකම, සීලන ගතියනේ සීතල ගතිය තමයි සීල කියන්නේ. කායේන සංවරෝ කය සංවර, වාචාය සංවරෝ වචනේ සංවර නම් ලෙඩ එන්නේ නැහැ. ඕවා නැති වෙනකොට තමයි අපි ලෙඩ දාගන්නේ. දැන් පොය දවසේ බණකට ගිහිලා ජනමාධ්‍ය එනකොට මම දැක්කා විශාල පිරිසක් කාර් 150 200ක් ඇති දුවන්න ඇවිල්ලා. මේ එක අතෑරියා විතරයි. කාර් 150 මං ඒත් බැලුවා මෙච්චර මොනෝරේ ආදාරේ නෑ. ඔක්කොම ළඟ ළඟ වාඩි වෙලා කයිවාරු සමහරු බයිසිකල් මාසුත් නෑ මොකක්වත් නෑ. මේ අතෑරපුවම වෙච්ච දේ. දුවන්න. සතියක් කාලා තෙල වැඩි වෙලාද කොයිද? මාසයක් විතර එක තැන ඉඳලා දැන් දුවන්න ඇවිල්ලා. ඒ මාසේ වත්ත පිටියේ වැඩ කළා නම් ඩෙන්ගුත් නැති වෙනවා. උන්ගේ ගෙදර ඩෙන්ගු මදුරුව පිරලා උන් දුවනවන්න අරක වටේ. ඉදලක් අරගෙන අතුගාප් වලක් කපලා කුණු ඔක්කොම දාලා වල දාපන්. ඇඟේ ටයර් නැති වෙනවා. දුවලා අඩු කරගන්න බෑ. බොරු වැඩනේ. ඉතින් ඔන්න සීලේ නැහැ. උනුයි උන්ගේ ඇඳුනුයි වෙන ආගම්කාරයෝ දුවනවද බලන්නකො ගිහිල්ලා. වෙන පිරිමි දුවනවද බලන්න. උන් පස් සැරයක් හොඳ එක්සර්සයිස් එකක් කරනවා නළල බිම තියලා වැඳලා. බෙල්ලත් හොඳට එක්සර්සයිස් වෙනවා නළල අත් දෙක ඔක්කොම බිම තියලා නැගිටලා වාඩි වෙලා අපේ වඳින්නවත් දන්නවද? මේව පොළොවට තට්ටුවක් දාලා ඕම කරගෙන යනවා එක්කෙනෙක්. මොන වැඳිල්ලද මන් දන්නේ. මේ තරුණ ළමයි කැල පොළොවට මෙහෙම තට්ටුවක් දාලා ඕම කරගෙන ගියා. තව සමහර පොළොවට තට්ටු දෙකක් දාලා ඕම කරනවා. කොහෙන් ඉගෙන ගත්තද මම? නාලල බිම තියලා වඳින එකේ කොපෙන්න. නාලල බිම තියලා 3 සැරයක් වඳින්න ඕන. තුනුරුවන්ටනේ. ඉස්සර බුදුහාඳු ළඟට බුදුහාන්ගේ තාත්තා සුද්ධෝදන රජුරෝ මැරෙන්න ඔන්න මෙන්න පිරිනුවම් පාණ්ඩ කිට්ටු වෙලා ඇඳේ ඉන්නකොට ඇමතියට අඬගාලා කියනවා ඇමතිතුමනි දැම්ම මේ යන්න. බුදුහාඳු ළඟට ගිහිල්ලා මුලින් වඳින්න. වැඳලා නැගිටින්න. නැගිටලා ආයි වඳින්න. ආයි වැඳලා කියන්න ස්වාමීනි මුලින් වැඳේ මේ ඇමති මම දැන් වැඳේ ඔබ වහන්සේගේ පිය රජුරු වෙනුවෙන් මං වැඳා. කොහොමද ඒ කතාව? දැන් මේ බුද්ධිපාල මහත්මයා ඕස්ට්‍රේලියාවේනේ මේ යාළුවා එනවා අපේ පන්සලට. බුද්ධිපාල මහත්තයා යාළුවාට කියලා තිබුණා නම් මුලින් උඹ වැඳපන්. දෙවෙනි සැරේ වැඳලා කියාපන් ආන්දෝනේ මේ බුද්ධිපාල වැඳේ පණිවිඩෙයිමයි. මං ආවේ බුද්ධිපාලගේ පණිවිඩයට මුලින් වැඳේ ආන්දෝනේ මං මේ වැන්දේ ඕස්ට්‍රේලියාවේ ඉන්න බුද්ධිපාල වෙනුවෙන් මං ආන්දරන්ට වැන්දේ එයාට කියලා තමයි පණිවිඩය කියන්නේ. කරනවද අපි? කොහෙද නැමෙන්න බෑ ආන්දරේ කියලා ඕම කරලා යනවා. අරගේ දුවන්න පුළුවන්. නැමෙන්න තමයි බැරි. ඒ නිසා ඔළුව පාවිච්චි නොකළොත් ප්‍රශ්න වැඩි වෙනවා. බුද්ධාගම කියන්නේ බුද්ධිය. මේ බෝධියට මේ ගහකට ඔච්චර අපි වඳින්නේ ඔය ගහ යටදී උන්වහන්සේ මේ ඔක්කොම අවබෝධ කරගත්ත අතැඹුලක්සේ. ඇඹුල කියන්නේ නෙල්ලි ගෙඩිය. නෙල්ලි ගෙඩිය හරි වීදුරු බෝලයක් හරි මැණිකක් හරි අතේ තිබුණම කරකෝ බලන්න පුළුවන්. ඒ වාගේ මේ ලෝකෙම අතේ තිබුණා වාගේ උන්වහන්සේ දැක්කා තනියෙන්. ඒක නිසානේ ලෝක විදූ කියලා කියන්නේ. අකාලිකයි එදාටයි අදටයි මතුවටයි මේක එකයි. ආයි කිසි ජගතුවර මේක වෙනස් කරන්න බෑ. දැන් කරණීය සූත්‍රය වෙනස් කරනවද කවුරු හරි මේක වැඩි මේක අඩුයි කියන්න පුළුවන්ද? නෑ. ඒක හරියටම අකුරු ගලපලා ව්‍යාකරණ අනුකූල ඒ
කියලා තියෙන සිස්ටම් එකටමයි කියන්නේ. ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි එහි පස්සිකෝ ඇවිල්ලා බලපං කියලා කිව්වේ ඒකට. දැන් අතේ මොකක්වත් නැහැ. මොළෝ ගෙන කිව්වොත් මේක බලපං කියලා පෙන්වන්න සුදුසුද? ඇයි මොකක්වත් නැහැ බොරුවක්. බල්ලෙක්කම ජරා කරලා මිදුලේ. මේ ඉන්නකො මේ බල්ලා ජරා කරලා බලන්න කියලා පෙන්නනවද? නෑ. වැලි ටිකක් දාලා වාලා දාන්න ඕන. රං රිදී මුතු මැණික් ඒවා පෙන්වන්න ඕන. ඒ වාගේ තමයි ධර්ම රත්නය. ඒ නිසා බුද්ධිමතා නැනවතා ප්‍රඥාවන්තයා උපාධිකාරයා නෙමෙයි. ඔය ඒ කාලේ රාත් වෙච්ච අය ඔක්කොම උපාධි නෙමෙයි තම නැනපමණින් මේ කියන දේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන ජීවිතයට එකතු කරගත්තා. ඒ අනුකූලව ජීවත් වෙලා මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන සසරත් ජයගෙන කෙලෙසුත් ජයගෙන මාරයත් ජයගෙන අවසානයේදී අමාමා නිවන් දැක්කා කියලා තමයි අපිට බණ පොත්වල කියලා තියෙන්නේ. ඒ නිසා සතුටු වෙන්න. මේ දවස්වල හැමතැනම ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න තිබුණත් මේ මාත්‍යා බොහොම ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කරන්නේ. අපිටත් කීප සැරයක් කතා කළා. අපි දැකලා නැහැ. නමුත් බොහොම හොඳට ඉනා වෙලා කතා කරනවා. ඒ නිසා නෙමේ කලබල තිබුණත් ඔය කට්ටිය ආවේ. තියෙන ලෙන්ගතුකම හිතවත්කම් අපිත් එක්ක හිටපු කෙනෙක්. ඉතින් ඒ නිසා මමත් මගෙන් ඉතින් ඇහුවා මොනවා මං කිව්වා මගේ මේ එක මයික්‍රෝ ආවරණ එකක් පිච්චුණා මේ කොරෝනාස්. අනේක මන් දෙනවා කො මං කිව්වා නෑ මේ වැඩි නෑ ආඳුනේ කල් දාන්න බෑ. ඒක බණ පුටුවේ ඉන්නකොටම දුන්නාමනේ ධර්මයටනේ මට නෙමෙයි දුන්නේ. කෝවිදාන්ට දුන්නේ නෑ. දුන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි ගුණේට. මම ගත්තා. නමුත් දුන්නේ ධම්මං සරණං ගච්ඡාමි ධර්මයේ සරණ ගිහිල්ලා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං මට වෙන සරණක් නෑ ධර්මයේ මිසක ඒ උතුම් ධර්ම රත්නයේට මේ පිරිකර පූජා කරමි පූජා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් මේ ධර්ම දේශනාවේ දායකත්වය චම්ප නේද? චම්ප බුද්ධිපාල සහ චන්ද්‍රානි බුද්ධිපාල දෙපළ ඩොරින් ප්‍රනාන්දු මෑනියෝ තාරා බුද්ධිපාල දියණිය බුද්ධිපාල පවුලේ සන්ධ්‍යා කුමුදු ගැමුණු සහ චින්තක යන සහෝදර සහෝදරියෝ ප්‍රනාන්දු පවුලේ ලලනි නිමාලිසා රුවන් යන සහෝදර සහෝදරියන් විසින් දරනවා. මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත චම්ප බුද්ධිපාල මහත්මයාගේ ආදරණීය බුදුගුණ තිබිච්චේ අම්මා මෑණියන් වූ මාලනී බුද්ධිපාල මෑණියන්ටත් ඊට අවුරුදු කීපයකට පෙර නිදන ප්‍රාප්ත වූ දොස්තර මහවේදගේ බුද්ධිපාල පියතුමාටත් චන්ද්‍රානි බුද්ධිපාල මහත්මියගේ පියාණන් වූ විල්සන් ප්‍රනාන්දු පියතුමාටත් දෙපාර්ශවයේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. එමනම් ඒ දෙමව්පියෝ හරි වාසනාවන්තයි. ඒ බලන්න මේ දෙමව්පියන්ගේ වාසනාව මේ කලබලාසෙත් පින් කරන්න පින් දෙන්න ලැබුණානේ. සමහරවිට අත් දවසේ පින්කම කරගන්න තමුන් නැ තුන් මාසෙත් කරගන්න බෑ. ඉතින් වාසනාව. ඊළඟට එසේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජ්‍ය දරණගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට අපවත් වූ සියලුම ස්වාමින් වහන්සේලාට දේශය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම චේතනා කෙරේ. තවද පවුල් දෙකේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කෙරෙන අතර ලෝවාසි සියලු දෙනාටත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශවල COVID-19 රෝගයෙන් ගිලන්ව සිටින සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ගමන් ස්වාමින් වහන්සේටත් ආශිර්වාද කරන්න බෞද්ධ නාලිකාවේ තරුණ ළමයි විශාල වැඩක් මේ දවස්වල කරන්නේ. ඒ තරුණ පිරිස නිදුක් වේවා නිරෝගී වේවා ධර්ම දාණය තව තවත් මනාව පතුරවන්න ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලෝකෙම සුවපත් වේවා මිනිසු විතරක් නෙමේ සබ්බේ සත්තා සෑම සතෙක්ම සුවපත් වේවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ පින්වත් බුද්ධිපාල මහත්මයා ඇතුළු ඒ පවුල්වල මේ සහභාගී වුණේ සහෝදර පිරිස වාගේ ඉන්න මිත්‍රයෝ ඔබ සෑම දෙනාට මේ කරගත්ත පින ලෙඩක් දුකක් නැතිව තව තව පින් කරගෙන කිසිදු ප්‍රශ්නකින් තොරව මනා ලෙස ජීවිතය සකසාගෙන
මේ භයංකාර සංසාරයෙන් එතරව ලබන උතුම් නිවන් පිණිස පවතිවා කියලා සාදු කියලා. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමටම උතුම් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සදර්ම දේශනාව පවත්වා වදාළ කොළොන්නාව ශ්‍රී මහ බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු